හරි බලමු පොඩ්ඩක් මේ පාඩම අපි දැන් මේ ගණන් කීපයක් තමයි අන්තිමට දුන්නේ කියලා එක ගණනක් සාකච්ඡා කරන්න කියලා ඉවත් තියෙනවා මේ පොඩ්ඩක් බලමු අපි ඒ උත්තර කොහොමද දෙන්නේ කියලා. ඒ ගානේ තියෙන්නේ මේ තුන්වෙනි ගාන සංශුද්ධ මැග්නීසියම් ක්ලෝරයිඩ් 1.9 ග්‍රෑම් ස්කන්ධයක් ජලයේ දිය කර ද්‍රාවණ 200ක් සාදා ඇත. පොද සෝඩියම් ක්ලෝරයිඩ් 11.7 ග්‍රෑම් ස්කන්ධයක් ආශ්‍රිත ජලයේ දිය කර ද්‍රාවණ 250ක් සාදා ඇත. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මෞලිකතාව අහනවා. එම ද්‍රාවණයේ Cl- අයන සාන්ද්‍රණය අහනවා. NaCl ද්‍රාවණයේ NaCl වල මෞලිකතාව අහනවා. එම ද්‍රාවණ දෙක මිශ්‍ර කර අනිද්‍රාවණය පිළිවෙලකට මැග්නීසියම් + සාන්ද්‍රණයයි සෝඩියම් + සාන්ද්‍රණය Cl- සාන්ද්‍රණය අහනවා. හරි. අන්න ඔක තමයි ගාන. ඉතින් මේකේ ද්‍රාවණ දෙකක් තියෙන ආරම්භයේ. හරි. ආරම්භයේ ද්‍රාවණ දෙකක් තියෙනවා. එකක් මැග්නීසියම් ක්ලෝරයිඩ් අනිත් එක සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. මේක අපි ගමුකෝ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා. ඒකේ අපේ ස්කන්ධය දෙන මැග්නීසියම් වල දිය කරපු ස්කන්ධය 1.9 ග්‍රෑම්. හරිද? ද්‍රාවණයක් තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. 11.7යි ග්‍රෑම් දිය කරලා තියෙනවා. එතකොට පරිමාව මේකේ 200යි. මේක 250යි. ගානක් තියෙනවා ළමහාට මම කියන ගාන කවිශ්කයකද ගාන. බලමු. මෙන්න මේ ගානේ අපිට මුලින්ම මේ MgCl2 වලයි NaCl වලයි මෞලිකතාව හොයාගන්න පුළුවන්. මුලින්ම අපි මෞලික ස්කන්ධයෙන් බෙදමු මේගොල්ලන්ගේ මෞල ප්‍රමාණය හොයාගන්න. දැන් මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය Mg වල 24යි Cl දෙන්නගේ 71යි. ඒක 95ක් නේ. ඒ නිසා 95යි ග්‍රෑම් මවුලට බෙදන්න. ඒතර යාගේ මවුල ගාන එනවා. 19.0යි 190ට 2යි. හරිනේ. ඒ නිසා ඔන්න ඔච්චර මවුල ප්‍රමාණයක් තමයි MgCl2 දිය කරලා තියෙන්නේ. මුලින්ම මේක හොයාගන්න. NaCl වලත් ඒ විදිහට අපි NaCl වල මෞලික ස්කන්ධය අපි බෙදුවාම කීයද එන්නේ? සෝඩියම් 23යි ක්ලෝරින් 35.5යි. එතකොට 58.5 මෙතනට එනවා. ග්‍රෑම් මවුලට. එතකොට අපිට එයාගේ මවුල ගන්න හොයාගන්න පුළුවන් වෙයි. මෙතන මේක කැපෙනවා 11.7 කියන්නේ පහෙන් කයි කියන්නේ එක 0.2ක් තියෙනවා. හරි. MgCl2 මේ තියෙන මවුල 0.2යි NaCl මවුල 0.2ක් තියෙනවා. ඒ හින්දා අපිට ඔන්නෝම ද්‍රාවණවල මවුල ප්‍රමාණය අඩංගු MgCl2 සහ NaCl මවුල ගන්න වෙන වෙනම හොයාගත්ත හැකියි. පළවෙනි කොටස අහන්නේ MgCl2 වල මෞලිකතාව. පළවෙනි අපි MgCl2 ද්‍රාවණය ගත්තොත් එහෙම හරි මෞලිකතාව. මෞලිකතාව වෙනකොට කරන්නේ මේ මවුල ගාන පරිමාණ බෙදනවා. ඒක මවුල ගාන 0.02යි. පරිමාව 0.2යි. ගාන ඩෙසිමීටර හරි. ඒක මේක 10න් ගුණ කරොත් 0.1යි. ඕක තමයි MgCl2 මෞලිකතාව. හරි. ඔන්නෝක MgCl2 මෞලිකතාව තියෙන්න ඕනේ. හරි ඊළඟට ඒකෙම අහනවා ළමයි ද්‍රාවණයේ Cl- අයන සාන්ද්‍රණය. හරි ඕකේ Cl- අයන සාන්ද්‍රණය. හරි. හරි. මේකේ Cl- සාන්ද්‍රණය. Cl- සාන්ද්‍රණය හොයන්න කොහොමද? දැන් MgCl2 අපි ගත්තොත් එහෙම අයනීකරණය වෙන විදිය බලන්න. මේක වැදගත් වෙයි. MgCl2 ජලයේ දිය කරාම මැග්නීසියම් ධන දෙක අයනයකටයි ජලීය ද්‍රාවණයට Cl- දෙකකුයි නිදහස් කරනවා. හරිද? අපි තාම මේ අර
ක්‍රියාවකට දාලා ස්ටොයිකියොමෙට්‍රි ගැන කියවෙන නම් මෙතන අපි කතා කරනවා. මේකෙදී මැග්නීසියම් ක්ලෝරයිඩ් එක මවුලයක් දිය කරොත් Mg2+ එකකුයි Cl- දෙකකුයි නිදහස් වෙනවා. ඒ හින්දා අපිට MgCl2 එකක් තියෙන තැනකදී Cl- දෙකක් ලැබෙනවා. ද්‍රාවණය කරායින් පස්සේ. කියන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් එක මවුලයක් දිය කරාම මැග්නීසියම් 2+ අයන එක මවුලකුයි Cl- අයන මවුල දෙකකුයි ලැබෙනවා. ඒ හින්දා Cl- සාන්ද්‍රණය ළමයි මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වගේ දෙගුණයක් වෙනවා. නිසා කෙලින්ම මේක ලියලා ඔයගොල්ලෝ ලියත හැකි Cl- සාන්ද්‍රණය. ක්‍රියාව ලියලා උත්තරය ගන්න ලියත හැකි Cl- සාන්ද්‍රණය. සාන්ද්‍රණය ඕන නම් කොටුවරහක් දාත හැකි. සාන්ද්‍රණය කියන වචනේ ලියන්න ඕනේ නැහැ. කොටුවරහක් දාත හැකි Cl- Aq කියලා ගන්න ජලීය නිසා. හරි Aq aqueous කියන දහසින් ගන්න ඊට පස්සේ කොටුවර දැම්ම ඇති. එතකොට මෙතන අපි ගත්තේ දශමයකනේ MgCl2 වගේ දෙගුණයක් ගන්න. මේක දෙකෙන් ගුණ කරන්න. ඒතර උත්තර වෙනවා 0.2 මවුල ඝන ඩෙසිමීටර්. ඕක තමයි Cl- සාන්ද්‍රණය. ඔකත් හරියට ඔයගොල්ලන්ගේ. ඊට පස්සේ අහනවා NaCl ද්‍රාවණයේ මෞලිකතාව. ඒක මෙතනින් හදමුකෝ. දැන් අපි MgCl තුල කතා ඉවරයි. අපි දැන් NaCl ද්‍රාවණයේ සාන්ද්‍රණය තමයි මෞලිකතාව. NaCl ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙන්නේ මවුල 0.2ක් තියෙනවා. පරිමාව 250 කියන 0.25ක් තියෙන ඝන ඩෙසිමීටර්. කොහොම එන්නේ? මේක අපි 20 බෙදීම 25 කියලා ගත්තා නම් හරි. 20 බෙදීම 25 කියලා කියන්නේ කීයද? දශම 208යි. මවුල ඝන ඩෙසිමීටර්. දැන් කොහොම වෙනව? 0.8යි මවුල ඝන ඩෙසිමීටර්. ඕක තමයි එයාගේ සාන්ද්‍රණය වෙන්නේ. හරිද? ඔය තමයි ඉන්නේ ළමයි. ඉන්නේ සිත. මේවා උත්තර හරිද ළමයි? හරිද මේ ගොමින් ආවද උත්තරේ? හරි සර්. විශ්කා උත්තර ආව මේ ටිකනේ. කාව්‍ය නිමාය මේව කරාද? නිමාය හරිද මේවා? අද සර් නෝට් එක සම්පූර්ණ කරගත්තේ ගිය සතියේ එන්න බැරි වුණා. ඒක තමයි මේ බල කරගෙන ගණන් හදාගත්තේ නැද්ද? මානස සර් රෙකෝඩින් එක බැලුවේ. හරි. ගණන් හදා ගන්න ඕනේ. දැන් ඊට පස්සේ ළමයි මෙන්න මේක දැන් අපි දෙවන කොටස කියනවා මෙම ද්‍රාවණ දෙක මිශ්‍ර කර මේ ද්‍රාවණයක් පිළියෙල කළ විට. දැන් ද්‍රාවණ දෙක මිශ්‍ර කරනවා. මේ 250යි මේ 200යි වළං කරනවා. එතකොට 450ක ද්‍රාවණයක් ලැබෙනවා. එතකොට මේ ද්‍රාවණය තුලේ කියන ඔක්කොම මවුල සංඛ්‍යා තියෙනවා. මම මේක තනි ද්‍රාවණයක් බවට පත් කරනවා දැන්. හරිද? ඔන්න වගේ තනි ද්‍රාවණය. හරි. පරිමාව 450යි. හරි. ඔකේට පරිමාව ගත්තාම 450යි කියලා. ඊට පස්සේ අපි දන්න මේකෙදී මේ තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ඒ අයන ප්‍රමාණය දැන් අපි දන්නවා. මවුල ගාන දන්නවා. ඒ හින්දා අපිට මවුල සංඛ්‍යාව ලියත හැකියි. මේකේ MgCl2 මවුල තියෙනවා 0.2ක්. NaCl තියෙනවා 0.2ක්. මවුල සංඛ්‍යාව. හරිද? කොහොම මවුල සංඛ්‍යාව තියෙනවා. දැන් ඉතින් මේකෙදී අපි මේ අයන මැග්නීසියම් වල මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල අයන දෙකක් තියෙනවා Mg2+ සහ Cl- ඒවා අපි වෙන් කරගත්තොත් එහෙම මේකේ මැග්නීසියම් අයන තියෙනවා 0.2ක්. Cl- ඒ වගේ දෙගුණයක්. අපිට එහෙමත් වෙන් කරලා දැන් ඕන. හරි. ඒ නිසා MgCl2 වලින් ලැබෙන Cl- ප්‍රමාණය වගේ දෙගුණයක්. NaCl වලින් ලැබෙන Cl- ගන්න 0.2යි. ඒ නිසා ඔක්කොම Cl- කියලා අපිට ඕනනම් ගත හැකි වෙනවා. හරි. එහෙම අපි බලමුකෝ ඒ වගේ අපිට සාන්ද්‍රණය අවශ්‍යයි. මම මේ ටික අහනවා. මේ අවශ්‍ය ඒවා ලියා ගන්න නිමය. හරි. දැන් ද්‍රාවණයේ තියෙන අපෙන් අහනවා මැග්නීසියම් 2+ සාන්ද්‍රණය කොච්චරද කියලා. අපි දැන් වෙන වෙනම අයන ප්‍රමාණ හොයාගන්න ඕනේ. හරි Mg2+ ප්‍රමාණය. බලන්න.
Mg2+ සාන්ද්‍රණය හොයනවා කෙලින්ම. Mg2+ මවුල සංඛ්‍යාව මැග්නීසියම් ක්ලෝරයිඩ් ගානට සමානයි. ඒ නිසා 0.2යි මවුල කියලා ගත හැකියි. පරිමාව වෙනස් වෙනවා. දැන් පරිමාව ඝන සෙන්ටිමීටර් 450ක් කියන්නේ 1000න් බෙදුවාම 0.4৫ බිඳුවක් ඝන ඩෙසිමීටර. ඒ නිසා අපි එහෙම කරනවා. ඔන්න ඕක. මේක සුළු කරගත්තා නම් අපිට මැග්නීසියම් 2+ සාන්ද්‍රණය එනවා. හරිද? 0.02 බෙදීම 0.4৫ බිඳුව. ඒකට කීයද ආවේ ගුණ උත්තරේ? ඒ ටික කරේ නෑ සර් දැන්. ඒක තව පැහැදිලි කරන්න ඕනද? මෙන්න මෙහෙම වෙන්නේ හරි. මම කියන්නම් ඕන මේ බලන්න. එනේ කැඩෙන විදිය MgCl2 මෙහෙම කැඩෙන මේක ලියා ගන්න කර නැත්තම් ඔයගොල්ලෝ MgCl2 කැඩෙනවා Mg2+ එකකටයි Cl- එකටයි. මොනක ලියා ගන්න අවශ්‍යයි කැඩෙන විදිය. ඒකට අනුපාතය 1ට 2 MgCl ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕක. ඔක තමයි ස්ටොයිකියොමෙට්‍රි කියන්නේ. අපි තාම ගණන් මේ කියන්නේ කතා කරන්නේ නැහැ මේ මාතෘකාවක් වශයෙන්. නමුත් මේ අපි ගණන් හදන භාවිතා කරා MgCl2 එක මවුලයකින් Mg2+ මවුලයයි Cl- දෙකක් ලැබෙනවා කියන අදහස. ඒ හින්දා මෙතන MgCl2 මවුල 0.2ක් තියෙනවා නම් Mg2+ මවුල ඒ ප්‍රමාණය හැදෙනවා. Cl- 0.04යි මවුල හැදෙනවා. අන්න ඒක පොඩ්ඩක් ඔහොම ලියා ගන්න අවශ්‍යයි. ඒක ලියා ගත්තම ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ළමයි එතකොට මැග්නීසියම් 2+ ප්‍රමාණය 0.2යි පරිමාව ඝන සෙන්ටිමීටර 450ක්. ඔක සුළු කරමු අපි. ඊළඟ 0.04යි කියලා හිතන ඔක කොහොම නවත්තන්න ටික ඇති. ඔන්න සාන්ද්‍රණය මැග්නීසියම් 2+ වල. ඔය වගේම අපිට සෝඩියම් ප්ලස් සාන්ද්‍රණය හොද හැකියි. සෝඩියම් ප්ලස් අයනත් තමයි අයනීකරණය තමයි. සෝඩියම් 0.2 එහෙම 0.2 වෙන නිසා සෝඩියම් ප්ලස් මවුල ගාන 0.2යි. මුළු පරිමාව 450යි. ඩෙසිමීටර. හරි ඒක 0.4යි මවුල ගාන ඩෙසිමීටර. කොහොමද හරි? Cl- සාන්ද්‍රණය. මේක වැදගත්. දැන් ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය වැදගත්. ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය හොයන ගැටලු තියෙන්නේ. Cl- අයන සාන්ද්‍රණය ගන්න ළමයි මේ පද්ධතියට ක්ලෝරයිඩ් අයන ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මැග්නීසියම් ක්ලෝරයිඩ් වලින් Cl- ලැබෙනවා. ලැබිච්ච ප්‍රමාණය මම මෙතන හෙව්වා. මැග්නීසියම් ක්ලෝරයිඩ් 0.02ක් දිය කරාම ඒ වගේ දෙගුණයක් Cl- මවුල එනවා. 0.04ක් එනවා. NaCl දිය කරාමත් NaCl වලත් තියෙනවානේ 0.2යි මවුල. ඒතකොට ඒකෙන් Cl- 0.2ක් එනවා. මොකද Na+ සහ Cl- වලට තමයි අයන බවට පත් වෙන්නේ. ඒකත් එකට එක අනුපාතයෙන් කැඩෙන හින්දා එහා සමානම මවුල ප්‍රමාණයක් එනවා. එහෙනම් Cl- මුළු මවුල ගන්න අපි මෙතන ලියමු. MgCl2 වලින් 0.04ක් මවුල. ධන NaCl වලින් 0.2යි මවුල. ඉදීම මුළු පරිමාව ළමයි 450ක් ඝන සෙන්ටිමීටර කියන්නේ 0.45 බිඳුවක් ඝන ඩෙසිමීටර. දැන් ඔය දෙක එකතු කරලා අපිට 450 බෙදන්නයි තියෙන්නේ. හරිද? එතකොට 0.14 බෙදෙනවා 0.45 බිඳුවේ. 0.533ක් එනවා. ඒ නිසා උත්තරය 0.533යි මූල ඝන ඩෙසිමීටර. ඔක හදපු කවුරු ඉන්නවද? මේක කාව්‍ය කරලා නැහනේ. කාව්‍ය මේක කරාද නැද්ද? උඩ විතරයිනේ. හරි. මේ කවුද මේ අත හස්නේ නැද්ද නිමය? දන්නේ නැහැ සර්. හසිනී සර් වැක්සින් එක ගහන් ගරිද නැහැ කියලා එන්න වෙන්නේ නැහැ කිව්වා. හරි අපි අර වීඩියෝ එක යවමු කිව්වොත් එහෙනම් හරි. දැන් මේකේ ගැටලුව පොඩ්ඩක් ඔයගලන්ට අඩු වුණාද මොනවා හරි තියෙන ප්‍රශ්න කියන්නේ මේ ගන්න විදි අයන වලට වෙන් කර ගන්න විදි මොනවා හරි ගැටලුවක් තිබුණා නම් දැන් ඒව විසඳුණාද ළමයිට?
නැත්නම් තාම ප්‍රශ්න තියෙනවද? දුන්නේ හරිද මේ ප්‍රශ්න දැන් තේරුණාද? හරි සර්. හරි. ඊට පස්සේ කවිෂ්ක හරි හරි. කාව්‍ය හරි සර්. හරි. නිමායට පැහැදිලිද කරපු විදිය? හරි සර්. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි මේ කොටස් ටික හදාගන්නේ. මොන හරි ගැටලු තියෙනවද මේ කියන කොටස කරගන්න බැරි වෙච්ච මට උත්තර දාලා තියෙන ගොඩක් අය මේ මම ඒවා ටිකක් බැලුවේ නැත්නම් තාම බලන්න ඕනේ මේ සම්පූර්ණයෙන්ම අද දාලා තියෙන සමහර අය වෙන මොන හරි තියෙනවද ගැටලු ගොම්නි අනිත් ඒවා කරාද? කරා සර්. හරි. කවිෂ්කගේ තව ගැටලු තියෙනවද අහගන්න? හරි සර්. හරි. කාව්‍යයට ගණන දෙසීමට මිලිග්‍රෑම් හා ppm අතර සම්බන්ධතාවය කියලා දෙන්න. බලමු. බලමුකෝ මෙන්න මෙහෙම ගානක් තියෙනවා පොඩ්ඩක් බලන්න. මේක අහගන්න මේක ඔයගොල්ලෝ කරාද බලන්න. ජලීය ද්‍රාවණයක Fe3+ පොතින අතර මේ ද්‍රාවණයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වේ. ඊට පස්සේ අපිට කියනවා මෙම ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක් තුළ Fe3+ මිලිග්‍රෑම් 120ක් ඇති බව සලකන්න. ෆියුවල් මෞලික ස්කන්ධය 56 කියලා දෙනවා. ගානක් තුනක් කරනවා. හරි. දැන් මෙහෙම තියෙන්නේ. ද්‍රාවණයක් තියෙනවා. පරිමාව 1 ඝන ඩෙසිමීටර. පරිමාව 1 ඩෙසිමීටර. එන්නේ Fe3+. හරි. මිලිග්‍රෑම් වලින් දීලා තියෙන්නේ 120යි මිලිග්‍රෑම්. ඝනත්වය දෙනවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. හරිද? ඝනත්වයෙන් කරගන්න පුළුවන් දේ තමයි ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර එකක බර ග්‍රෑම් 1යි. එහෙනම් අපිට මේකේ තියෙන මුළු බර හොයාගත්ත හැකි. මුළු බර කියන්නේ ද්‍රාවණයේ බර. ජලය සහ Fe3+ සියල්ලම බර එකතුව. හොයාගන්න පුළුවන්. දැන් අපිට අහනවා පළවෙනි කොටස ගහන්නේ. Fe3 sorry පොඩ්ඩක් කියන මේක අහන්නේ ද්‍රාවණයේ Fe3+ සංයුතිය ඝන ඩෙසිමීටර මවුල වලින් ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් වලින් ppm වලින්. දැන් ppm වල ප්‍රශ්නයක් තියෙනවා අපි ppm ගන්න මුලින් කරලා ඉමු. ළමයි. Fe3+ සාන්ද්‍රණය හොයන එක අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒක සාන්ද්‍රණය හොයන්නේ මවුල ගන්න බෙදී මුළු පරිමාවනේ. ඒක මම හිතන්නේ ළමයිට හිතලා කරගන්න පුළුවන්. ppm අගේනේ අපි දැන් ගොඩක් මලුතින් කියලා දුන්නේ. මම මේ දෙකම කරන්නම් ppm අගේ මුලින් හොයලා දෙන්නම්. හරි?
ppm අගයක් කියන එක දැන් අපේ කවුද නිමය ආවේ නැහැනේ අහගන්නකෝ. ppm අගය කියලා කියන්නේ අපි ස්කන්ධ භාගයක් හරි පරිමා භාගයක් හරි අරගෙන ඒක තාම කුඩා වෙන අවස්ථාවකදී මිලියනයකින් ගුණ කරනවා. හරිද? ස්කන්ධ භාගය මිලියනයකින් ගුණ කරාම ලැබෙන අගයට අපි ppm කියලා කියනවා. parts per million. මොකලෝ ප්‍රතිශත එහෙම හොයලා තිනේ. මොකලෝ කිසියම් භාගයක් ප්‍රතිශතයකට හරවනවානේ. කීයෙන් ගුණ කළාද 100ෙන් ගුණ කළානේ. නේද? භාගය දශමාගයක් එන්නේ. ඒක අපි 100ෙන් ගුණ කරාම අපිට ප්‍රතිශතයක් වෙනවා. 100ට අගයක් ලෙස ලියා ගන්න පුළුවන්. ඒ වගේ 10න් ගුණ කරා නම් 18 අගයක් ලෙස ලියන්න පුළුවන්. ඒකට pph parts pt parts per 1000 කියලා කියනවා. ඊට පස්සේ අපි ඒක මිලියනයකින් ගුණ කරොත් එහෙම parts per million නිසා ppm කියලා කියනවා. ඒ නිසා මේක ස්කන්ධ භාගය. දැන් Fe3+ ගැන මේ කතා කරන්නේ. Fe3+ වල සංයුතිය තමයි අහන්නේ. Fe3+ සංයුතිය දෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ක්‍රම බලමු පොඩ්ඩක්. හරි? මේ බලන්න. Fe3+ සංයුතිය. හරි? ඉදිරිපත් කරන විදි. Fe3+ ගේ ස්කන්ධ භාගය හොයාගන්න කිව්වොත් ළමයින්ට කොහොමද ස්කන්ධ භාගය හොයාගන්නේ? ස්කන්ධ භාගය කියන්නේ Fe3+ ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය. හරිද ළමයි? Fe3+ ස්කන්ධය දීලා තියෙන්නේ මිලිග්‍රෑම් 120යි. මුළු ස්කන්ධය කියන ද්‍රාවණයේ එකකින් ගත්ත හැකි වුණොත් මුළු ස්කන්ධයට යනවා. හරි? මුළු ස්කන්ධය ඕන හින්දා මුළු ස්කන්ධයට යනවා. මුළු ස්කන්ධය හොයාගන්න ගුණ කරන්න ඝනත්වය ද්‍රාවණයේ පරිමාවයෙන්. ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරනේ. ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් ගුණ කරන්න. නැත්නම් එන්නේ නැහනේ. හරි? ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙල් 1000ක්. නිසා මේක ඝන සෙන්ටිමීටර 1000ක්. ඒ හින්දා ඔයගොල්ලෝ එකෙන් ගුණ කරන්න. හරිද? එතකොට 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට කියන එක 1000යි ඝන සෙන්ටිමීටර ගුණ කරාන් පස්සේ ඝන සෙන්ටිමීටර කපලා ගිහලා ගානට ග්‍රෑම් වලින් 1000යි කියලා උත්තරයක් එනවා. එහෙනම් අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ ස්කන්ධය. හරි? මොකද තමයි මුළු ස්කන්ධය. හරිද? එහෙනම් දැන් දන්නවනේ Fe3+ ස්කන්ධයක් දන්නවා මුළු ස්කන්ධය දන්නවා. එහෙනම් අපි ස්කන්ධ භාගය හොයමු. Fe3+ ස්කන්ධ භාගය. Fe3+ ස්කන්ධ 120යි මිලිග්‍රෑම්. මුළු ස්කන්ධය ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000යි මිලිග්‍රෑම් උයි තියාගෙන ස්කන්ධ භාගය හොයන්න බෑ. එකම ඒකකයට ගේන්න ඕනේ. 112 දුන්නේ 112 මිලිග්‍රෑම් කියලා දුන්නා. 112 නේ. එහෙනම් හදාගන්න වෙනවා 112 කියලා. 112 දීලා තියෙන්නේ. අන්න හරි ගස්ස ගන්න. හරි. 112 මිලිග්‍රෑම් දීලා තියෙන එක හරි ගස්ස ගන්න ළමයි. මට උත්තර වල තියෙනවා. හරි. එතකොට මෙන්න මේක මම කිය හිටියේ මේ දැන් මිලිග්‍රෑම් ස්කන්ධ දැන් Fe3+ මේක ග්‍රෑම් මුළු ස්කන්ධය. ඒක බෑ. ඒකක එක සමාන වෙනුනේ නිසා මම මිලිග්‍රෑම් එක එක්ක ග්‍රෑම් කරනවා. ඒක ග්‍රෑම් එක මිලිග්‍රෑම් කරනවා. ග්‍රෑම් එක මිලිග්‍රෑම් කරන එක ලේසි 1000න් ගුණ කරලා. ඒ හින්දා මම ලහ ස්කන්ධය 1000න් ගුණ කරනවා. එතකොට හරි මෙතන මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑමයට. හරි. පදේ ගුණ කරපු පදේ මම ලියන්නේ 1000යි මිලිග්‍රෑම් ග්‍රෑමයට. ඒක මිලිග්‍රෑම් වෙනවා. හරි ග්‍රෑම් කපලා යනවා. එහෙම වුණාන් පස්සේ නැත්තම් කෙලින්ම 1000යි ගුණ කරන 1000කින් කෙලින්ම මිලිග්‍රෑම් කියලා ඒතර ලියන්නේ. ඒතර ඔක දන්නවනේ. එහෙම ගත්තම හරි. මෙතන එතකොට ළමයි 112 බෙදෙන්න ඕනේ 1000කිනුයි තව 1000කින්. එකෙන් 10 බල 6කින්. ඒ හින්දා උත්තරේ එනවා 112 ගුණ කිරීම 10 බල ඍණ 6 කියලා. මේක තමයි ස්කන්ධ භාගය. පැහැදිලිද? ස්කන්ධ භාගය 112 ගුණ කිරීම 10 ඍණ 6. ඒ වගේ ආවහම පස්සේ ස්කන්ධ භාගය ගොඩක් කුඩායිනේ. 10 ඍණ 6ක් කියනකො සුළු කළ පෙන්නොත් එහෙනම් මෙන්න මෙහෙම එන්නේ. 0.0.0.1 1.2. හරිද? ගොඩාක් කුඩායි ස්කන්ධ භාගය. ඉතින් ඔක වාර්තා කරන්න ගියාම හරි කරදරයි. කියවන්න ගියාම කරදරයි. ළමයිට කිව්වොත් 0.0.1.1.2 කියලා ඒකට ලියා ගන්න තේරුම් ගන්න අමාරුයි. ඒ හින්දා අපි ස්කන්ධ භාගය විශාලනය කරනවා. ළමයි ස්කන්ධ භාගය විශාලනය කරනවා. විශාලනය කරන්න මට කැමති සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. 1000න් මිලියනෙන් මිලියනෙන් එහෙම ගුණ කරන්න පුළුවන්. ගුණ කරන පදය ඇසුරේ තමයි අපි ppm ppb ppt ආදේශන් කියනවා. සාමාන්‍ය මිලියනයකින් ගුණ කරොත් ඒක ppm කියලායි කියන්නේ. එහෙනම් මම ppm මගේ ඉදිරිපත් කරන මේ විදිහට.
එහෙම චුට්ටක් පල්ලෙහා ඔන්න ලියන ppm අගය ppm අගය කියලාම ලියනවා. ppm අගය තියෙන මෙන්න මේ සංඛ්‍යාවනේ 112 ගුණ කිරීම 10 වෙන 6ක් නේ. ඒක 10 ධන 6කින් ගුණ කරන්න. හරි එතකොට ppm කියලා කියන්න පුළුවන්. එතකොට ඒක 112යි ppm වෙනවා. හරි. හරිද? මට ලොකු ලියන 112යි ppm වෙනවා. ppm අගය. හරිද? ඔන්න ppm අගය හොවා දැන් පැහැදිලි වුණාද කරපු දේ? හිමායට පොඩ්ඩක් හරි තේරුණාද මේ කියපු දේවල්? ඔව් සර්. හරි. ස්කන්ධ භාගයක් කොහොම තමයි ppm වලට හරවන්නේ 10 බල 6න් ගුණ කරලා ස්කන්ධ භාගය. ඒතකොට ස්කන්ධ භාගය ගනිද්දී උඩ යට දෙකේම එකම ස්කන්ධ. ඒ කියන්නේ ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් වලින් තියෙන්න ඕනේ. එකම ඒකකෙන් තියෙන්න ඕනේ. ඒක හරි. දැන් අපිට ඔන්න මම අන්තිම කොටසේ ඔය කිව්ව ppm එක හොයන්න තියෙන්නේ හරි. දැන් ළමයි අපි බලමු මේක තව විදිහකට සංයුතිය කියන්න. අපි කියමු සංයුතිය Fe3+ සංයුතිය අපි වාර්තා කරමු ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් ලෙස. එමත් පුළුවන් නේ. අපි සංයුතිය එහෙම වාර්තා කරලා බලමු. මේ ටික මකනවා. දැනගත්ත ළමයි මේ කොටස මකනවා. හරි. ස්කන්ධ භාගය හොයාගෙන ppm අගය කරපු දක්වා ටික මකනවා. හරි ලියා ගන්න අවශ්‍යයි. එහෙනම් ඊට පස්සේ සංයුතිය මිලිග්‍රෑම් වලින් දෙන්නයි හදන්නේ. ඩෙසිමල් මිලිග්‍රෑම් වලින්. හරි. මට කියන්නේ Fe3+ ඊවලට ස්කන්ධයේ මිලිග්‍රෑම් වලින් 112යි මිලිග්‍රෑම් එකකට එකම ලියන්න. හරි. ඒ වෙච්ච Fe3+ ප්‍රමාණය මිලිග්‍රෑම් 112යි. ඒකේ පරිමාව ද්‍රාවණයේ මුළු පරිමාව ඩෙසිමීටර වලින් කියන්න. 1 ඝන ඩෙසිමීටර. එහෙනම් අපි 1 ඝන ඩෙසිමීටරෙන් බෙදමු. එතකොට ඒකකයේ එනවා මෙන්න මෙහෙම උත්තරයක්. 112යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරට. ඒක ළමයින්ට ආවද උත්තරය? ඒක හරිද ළමයින්ට? ආවද? ඔන්න ඕක තමයි Fe3+ සංයුතිය ඝන ඩෙසිමීටර එකකට මිලිග්‍රෑම් වලින් ගත්තාම එන්නේ. හරිද? හරි. එතකොට මේ ආපු අගයයි කලින් අගයයි සමානයි නේද? කලින් ආවේ 112යි ppm දැන් ආවේ 112යි ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම්. එතකොට ඒකක විතරයි වෙනස් අගයන් දෙක සමානයි. එහෙනම් ඔය ඒකක වල සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. එහෙනම් අපිට පේනවා 1 ppm කියන්නේ ඝන ඩෙසිමීටර එක තියෙන මිලිග්‍රෑම් ගානටම කියලා. එහෙනම් අපිට 1 ppm සමානයි 1 මිලිග්‍රෑම් ඩෙසිමීටර ලියන්න පුළුවන්. එහෙම වාර්තා කරත හැකි ගන්න එක තමයි සම්බන්ධය වෙන්නේ මෙතන. හරිද? එතකොට ඔය දෙක ඇතුලේ මම ලියන මෙහෙම එකක් 1 ppm සමානයි 1 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටර. මම මෙන්න මේක ගන්නවා. හරි. මේක දිහා බලලා මට මේක ගන්න පුළුවන්. මතක තියාගන්න ද්‍රාවණ ඝන ඩෙසිමීටර එක ද්‍රාවක ස්කන්ධය මිලිග්‍රෑම් වලින් දීලා තියෙනවා නම් ඒක කෙලින්ම ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් වලින් ලියන්න පුළුවන් වගේම ඒක ppm වලින් එහෙමම ලියත හැකියි. ඒ නිසා කෙලින්ම ppm කියලා කියවනම් ඒත් හරි. මේක මෙහෙම හොයාගත්තට පස්සේ කෙලින්ම ppm වගේ 112 කියලා කිව්වට වැරද්දක් නැහැ. ඒ නිසා එහෙම එකකුත් තියෙනවා. ඊළඟ අවස්ථාවලදී එහෙම කරන්න. එහෙම කරන්න හැකියාව තියෙන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් බලමු. ඇයිද මේ ppm වගේයි ඝන ඩෙසිමීටර එක දීවෙච්ච මිලිග්‍රෑම් වගේ සමාන වෙන්නේ? ඒකට ප්‍රධානම අවශ්‍යතාවය තමයි ළමයි මේ ද්‍රාවණයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන ඩෙසිමීටර වෙන්න ඕනේ. හරිද? මේ ද්‍රාවණයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට නැත්නම් 1 කිලෝග්‍රෑම් ඝන ඩෙසිමීටර. කියන්නේ එම වෙන්න ඕනේ. ජලයේ ඝනත්වය වගේ තියෙන්න ඕනේ. හරි? මේ මුණෙන් පස්සේ තියෙන දේ තමයි මේ ඝන ඩෙසිමීටර ඇතුලේ මේ ස්කන්ධය. හරිද? ඝන ඩෙසිමීටරයක් ස්කන්ධය ඔයගොල්ලෝ ගත්තොත් ඒ ස්කන්ධේ ග්‍රෑම් 1000 කියලා ගත්තානේ මෙතන. මේ තියෙන්නේ ග්‍රෑම් 1000 කියලා වාර්තා කරගත්තානේ. ග්‍රෑම් 1000ක් කියන එකම ලියත හැකියි ඔයගලන්ට මිලිග්‍රෑම් වලින් කොච්චරද? මිලියනයක්. හරිද? ඔන්න ඔය කතාව නිසා තමයි මෙන්න මේක තුල මුළු ස්කන්ධය මිලිග්‍රෑම් වලින් මිලියනයක් වෙනවා මේක ඇතුලේ. හරිද?
මේ ද්‍රාවණයේ මුළු ස්කන්ධය මිලිග්‍රෑම් මිලියනයක්. මිලිග්‍රෑම් මිලියනයේ ඇතුලේ Fe3+ ලා මිලිග්‍රෑම් 112ක් ඉන්නවා. එහෙනම් ඕක තමයි මිලියනයෙන් පංගු කියලා කියන්නේ. 10 මිලියනයක Fe3+ ලා 112ක් ඉන්නවා. ඔන්න ඔය හේතුව නිසා තමයි මේක මිලියනයෙන් පංගු වලට සමාන වෙන්නේ. හරිද? එතකොට අවශ්‍යමතාවය තමයි ද්‍රාවණයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට නැත්නම් 1 කිලෝග්‍රෑම් ඝන ඩෙසිමීටරයට වලින් තියෙන්න ඕනේ. එහෙම ද්‍රාවණයේ ඝනත්වය වෙනකොට ඩෙසිමීටරයේ ස්කන්ධය හරියටම මිලිග්‍රෑම් මිලියනයක්. එහෙම වුණාම අපිට මිලියනෙන් පංගු ඉතා සාර්ථකව ලියන්න පුළුවන්. මොකද ද්‍රාවණයේ මුළු ස්කන්ධය මිලිග්‍රෑම් මිලියනයයි. ඒක ඇතුළේ තියෙන Fe3+ ප්‍රමාණය මිලිග්‍රෑම් 112යි. දැන් භාගයක් ලෙස කිව්වහම මිලියනයෙන් 112යි. කියන්නේ ppm 112යි. එච්චරයි. අන්න ඒක තමයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය කතාව තමයි තේරුම් ගන්න තියෙන මොනවා හරි ලියා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ලියා ගන්න. තේරුම් නැති කොටස කලින් දැන් තේරුණා නම් ලියා ගන්න. අවශ්‍යතාවය තමයි අනිවාර්යයෙන්ම මේකේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරට වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ද්‍රාවණ ඝන ඩෙසිමීටරක මිලිග්‍රෑම් මිලියනයක් එන්නේ. එහෙම වුණාම කෙලින්ම මිලියනෙන් පංගු ලෙස ලියන්න පුළුවන්. මේකේ දෙවෙනි කොටස අහනවා මගින් මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටර හා ppm අතර සම්බන්ධය පැහැදිලි කරන්න කියලා. හරි. ඒක ඔයගොල්ලෝ එක පැහැදිලි කරගන්න ඕනේ. ද්‍රාවණයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වන විට ලියා ගන්න අවශ්‍ය නම් ද්‍රාවණයේ ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වන විට ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක මුළු ස්කන්ධය මිලිග්‍රෑම් මිලියනයක් වේ. 10^6 මිලිග්‍රෑම් වේ. නැත්නම් මිලිග්‍රෑම් මිලියනයක් වේ. එවිට අදාළ ද්‍රව්‍යයේ ස්කන්ධයේ මිලිග්‍රෑම් වලින් ප්‍රකාශ කළ විට අගය මිලියනෙන් පංගු අගය මිලියනෙන් පංගු පත් ppm වලට කෙලින්ම සමාන වේ. හරි කෙලින්ම සමාන වේ. හරිද? එතකොට මේ සමානතාවය වැදගත් ද්‍රාවණයකදී ළමයි අපි ඉගෙන ගන්න ඕනේ ද්‍රාවණයකදී සාමාන්‍යයෙන් ඝන ඩෙසිමීටර එකක මිලිග්‍රෑම් මිලියනයක් තියෙනවා. එතකොට ඒකට හේතුව ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වුණොත් තමයි මේක වෙන්නේ. ඒ නිසා එහෙම නම් තමයි මේක වළංගු වෙන්නේ. හින්දා කෙලින්ම ppm වල යන පුළුවන් යම් ද්‍රාවිතාවයක් යම් සංයුතියක් ඝන ඩෙසි මිලිග්‍රෑම් වල දුන්නා ගන්න පුළුවන්. හරි. තව එක කොටසක් මේක හසුනේ මේ Fe3+ වල සාන්ද්‍රණය මවුල ගන්න. අපි ඒක පොඩ්ඩක් බලමුද? ඒකත් කියලා දෙන්නම්. ඒක වෙනම පැත්තකට යන්නේ මවුල වලින් යන්නේ. ඒක අපි Fe3+ මවුල ගන්න හොයාගමුකෝ. Fe3+ මවුල ගන්න කොහොමද හොයාගන්නේ? ස්කන්ධයේ මිලිග්‍රෑම් 112යි ළමයි. ග්‍රෑම් කරගන්නකෝ. 112 මිලිග්‍රෑම් කියන එක 1000න් බෙදලා නැත්නම් 10 ඍණ 3ෙන් ගුණ කරලා ග්‍රෑම් කරගන්න. ග්‍රෑම් කරගන්න හේතුව මෞලික ස්කන්ධය දෙන්නේ මවුලට ග්‍රෑම්නේ. ඒක බෙදන්න ඕන නිසායි. හරි. එහෙනම් මම බෙදනවා මෙයාගේ මෞලික ස්කන්ධයෙන්. ඒක දීලා තියෙනවා 56 කියලා දීලා ගානේ 56 ග්‍රෑම් මවුලයට. නෝම. හරිද? ග්‍රෑම් කැපෙන ඕන නිසා තමයි උඩ ග්‍රෑම් කරේ. දැන් බෙදුවාම උත්තරේ
දෙක ගුණ කිරීම 10 ඍණ 3යි මවුල කියලා එනවා. හරිද? ඔන්න Fp3+ මවුල. එහෙනම් Fp3+ සාන්ද්‍රය හොයමුකෝ. සාන්ද්‍රණය කියන්නේ මවුල ගාන බෙදීම පරිමාව. පරිමාව 1 ගාන ඩෙසිමීටරනේ. එහෙනම් සාන්ද්‍රණය 1 ගුණ කිරීම 10 ඍණ 3 මවුල ඝන ඩෙසිමීටරට. නොක ඇවිල්ලා ඇති. ළමයිට මේක ආවද? මුනේ මේ උත්තරය ආවද? මෞලිකතාවය හරිද? අවිෂ්ක හරි සර් මිලිග්‍රෑම් ග්‍රෑම් තමයි ඒක. ඔව් මිලිග්‍රෑම් අනිවාර්යයෙන්ම ග්‍රෑම් කරන්න පුතේ නැත්නම් අපිට ඒකකයේ ගැටලුවක් එනවා. මිලි මවුල වලින් එන්නේ ඒක හරියන්නේ නැහැ. අපිට මිලි මවුල වලින් හරියන්නේ මවුල වලින් අවශ්‍යයි නිසා අනිසින් මවුල වලින් ගන්න නම් ඔහොම කරන්න වෙනවා. කවිෂ්ක මේ උත්තරය ආවද? හරි සර්. ඒ කාව්‍ය හරිද ගන්න? ඔව් 112 වෙනුවට 120 අරගෙන ඒක වැරද්දක්. එතන හදාගත්තම දැන් හරි. නැත්නම් කැපෙන්නේ නැහැ බෙදෙන්නේ නැහැ. 120න් මේ 112 120 උත්තර එනවා. බෙදෙන උත්තරයක් නෙවෙයිනේ. ඒක ඉතින් ඒක කමන්නේ නැති එහෙම තියාගන්න ගානට ආව නැත්නම් ප්‍රශ්නයක් නැහැ. 112 දුන්නේ ගානට සුළු වෙන්න. ඒක පහසුවක් වෙන ඔයගොල්ලෝ 120 බෙදුවා නම් ඉතින් මට කමන්නේ නැහැ. එහෙම තියාගන්න ප්‍රශ්න නැහැ. ඒක හැබැයි උත්තර ගාන තියෙනවා. 2.0 ගානක් ඇත්තේ. හරි. 2.0 ගාන 10 තුනක් ඇත්තේ හරි. අපි ඔච්චරයි. මේ කොටස දැන් අපි ඔන්නම කතා කරා මේ ppm මගේ. ppm මගේ සාමාන්‍යයෙන් සම්බන්ධ වෙන විදි. එතකොට ටිකක් හරි අපි කතා කරලා ගණන්වල ගැටලු ගොඩක් සාකච්ඡා කරා. ඒකෙදි ද්‍රාවණයක අපිට මේ තියෙන සංයුතිය ද්‍රාව්‍යයක සංයුතිය මිලිග්‍රෑම් ගන්න දෙස දුන්නොත් එහෙම අපිට කෙලින්ම ppm කියලා ගන්න පුළුවන් කියලා අපිට අදහසක් දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා මේක දුයි තියාගන්න දිගටම. හරි. අපි පාඩේ මේ කොටසෙන් ඉගෙන ගත්තේ තමයි ද්‍රාවණයක සංයුතිය ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් වලින් දෙනවා නම් ඒක කෙලින්ම ppm ලෙස වාර්තා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය සාරාංශය තමයි මම මේ පාඩමේ මේ කොටස් ටිකේ කතා කරන්නේ. හරි. හරිද? ඒ කියන්නේ මෙන්න මේක. එක ppm එකක් සමාන වෙනවා 1 මිලිග්‍රෑම් per ඩෙසිමීටරට. හරි ඔන්න ඔබ තමයි අපේ සාරාංශය. මේක මෙහෙම වෙන්න නම් ද්‍රාවණයේ ඝන